අප අද දින කතා කිරීමට බලාපොරොත්තු වන්නේ ජපන් ජාතික ආධ්‍යාත්ම ප්‍රතිපත්ති පහ පිළිබඳව. මේ රේකී කියන ක්‍රමවේදයේදී භාවිතා කරන ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පහ. මේ පළමු වෙන තමයි මේකට අපි තවත් නමක් කිව්වොත් මේකට කියනවා just today කියන සංකල්පය කියලා. just today අදට පමණක්. අදට පමණක් කියන සංකල්පය මේක ඊටාම වැදගත් සංකල්පයක් අපගේ ජීවිතයට අපි ළඟා කරගත හැකි සහ ළඟා කරගත යුතු බොහෝ දේවල් වෙනස් කරගන්න අපිට ඉතා පහසුවෙන් භාවිතා කර හැකි සංකල්පයක් just today අදට පමණක්. මේ පළවෙනි සංකල්පය තමයි අදට පමණක් මම කෘතඥතාව දැක්වීමේ ආකල්පයෙන් ජීවත් වෙමි. I will live in the attitude of gratitude just for today. මම අදට පමණක් කෘතඥතාව දැක්වීමේ ආකල්පයෙන් කටයුතු කරමි. අපි මේක පොඩ්ඩක් විග්‍රහ කරගමු. ඇයි මේ අදට පමණක් කියලා කියන්නේ? යම්කිසි දෙයක් ආරම්භ කරනකොට අපිට මේක හැමදාම කරන්න අමාරුයි කියන අදහස හිතට එන්න පුළුවන්. එතකොට ආරම්භයක් අපි අරගත යුතු නිසා මුලින්ම ගන්න මේ අදට පමණක් මේක කරනවා කියලා. අදට පමණක් ආයෙත් අදට පමණන්නේ එහෙනම් කමන්නේ කියලා යම්කිසි කෙනෙකුට අදහසක් ඇති වෙන්න පුළුවන්. එතකොට කුමක්ද මේ කෘතඥතාව දැක්වීමේ ආකල්පය කියන්නේ? කෘතඥතාවය දැක්වීමේ ආකල්පය. එතකොට කෘතඥතාවය කියන්නේ මොකක්ද? අපි ස්තුතිවන්ත වීම. අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මුලින්ම තමාට, තමාගේ ශරීරයට, අපගේ සිතට. මේ මොලේ යම්කිසි ප්‍රමාණයකින් අපේ වැඩ කරනවද? මේ වැඩ කිරීමට අපි ස්තුතිවන්ත විය යුතුයි. මේ ශරීරයේ ඉන්ද්‍රියන් කොතරම් හොඳින් ක්‍රියාත්මක වෙනවද? අපිට ඒට ස්තුතිවන්ත වෙන්න පුළුවන් අපගේ ඉන්ද්‍රියන්ට. අපේ පෙනහළු දෙකෙන් හුස්ම ගන්නකොට අපි ගන්න හුස්මෙන් ඔක්සිජන් අරගෙන දෙනවා. අපිට පෙනහළු දෙකට ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම අපගේ ඉන්ද්‍රියන්ගෙන් එහාට ගිහිල්ලා අපිට අපගේ දෙමාපියන්ට, අපගේ භාර්යාවට, ස්වාමි පුරුෂයන්ට, දරුවන්ට, අපගේ අසල්වැසියන්ට, අපගේ ගම්වැසියන්ට, නගරවැසියන්ට, රටවැසියන්ට, ලෝකවැසියන්ට, සියලු ලෝක සියලු සත්ත්වයන්ට මේ විදිහට මේක ගෙනියන්න පුළුවන් පරාසය ලොකු කරගෙන. අපි පටන් ගන්න ඕනේ මුලින්ම මේ කෘතඥතාව දැක්වීම, ස්තුතිවන්ත වීම හැටියට සෑම දිනකම රාත්‍රියේ නිදා ගන්න කලින් අපිට මේක කරන්න පුළුවන්. විනාඩි 5ක් 10ක් පමණ මේකට වෙන් කරගන්න පුළුවන්. කෘතඥතාව දැක්වීම. ඔබගේ ආගම ඇදහිීමෙන් අනතුරුව සමාව ගැනීම සහ සමාදීමත් මේකත් එක්කම කරන්න පුළුවන්. මේ කෘතඥතාව දක්වනකොට අපෙන් යම්කිසි කෙනෙකුට එදා දිනය තුල වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ කෙනාට අපිට අපේ ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙන අපි ඒ කෙනාට කියන්න පුළුවන් ඔබගෙන් මට යම්කිසි වරදක් සිදු වුණා නම් මම ඔබට සමාව දෙනවා. මගෙන් ඔබට වරදක් වුණා නම් මට සමාව වෙන්න. ඔබ නිදුක් වෙන නිරෝගී වෙන සුවපත් වෙන්න, මමත් නිදුක් වෙනවා නිරෝගී වෙනවා සුවපත් වෙන්න. ඔබට ඒ විදිහට කියාගෙන යනකොට ඔබ සමග යම්කිසි අමනාපයක් තියෙන කෙනෙකුත් සිහි වෙන්න පුළුවන්. ඒකට බලන්න ඒ කෙනාටත් අපිට එයාගෙන් සමාව අරගෙන සමාව දෙන්න පුළුවන්. මුලින්ම අපහසුයි. නමුත් ඒක අපි කළ යුතුයි. කළ යුතු වන්නේ ඇයි? ඒ කෙනාව නිදහස් කිරීමට සමගම අපගේ හිත අපි නිදහස් කරගත යුතුයි. ඒ වගේම අපි ඒ කෙනාටත් ස්තුතිවන්ත වෙන්න පුළුවන්.
කුමක් සඳහා අපිට යම්කිසි මේ සත්‍යයක් අවබෝධ කරගන්න මේ කෙනා අපිට උදව් කරලා තියෙනවා. කුමක්ද සත්‍ය? මේ අපිට අවශ්‍ය විදියට ලෝකය පවතින්නේ නැහැ කියන දේ අපිට අවබෝධ කරලා දෙන්න මේ කෙනා උදව් වෙලා තියෙනවා. මොකද අපි බලාපොරොත්තු වෙනවා මේ අපිට අවශ්‍ය විදිහට සියලු දේ සිද්ධ වෙයි කියලා. නමුත් අපිට අවශ්‍ය විදිහට ලෝකය පවතින්නේ නැහැ. බුදු පියාණන් වහන්සේ අපිට දීපු ප්‍රධානම කරුණක් තමයි අනිච්ච. ඉච්ඡ අපි කැමැත්තේ හැටියට පවතින්නේ නැහැ. ඒතර අපිට ඕන විදිහට මේක පවතින්නේ නැත්තම් අපි මේක අපිට ඕන විදිහට පවත්වන්න උත්සාහ කරනම තරහා අපි ඇති කරගන්නවා ගැටීමක්. අපි ඇලෙන දේවල් තියෙනවා, අපි ආශා කරන දේවල්. දැන් ඔබ ස්වාමි පුරුෂයා භාර්යාව හැටියට හිතන්න. අපි හිතනවා මේ මගේ භාර්යාව මේ විදිහට ඉන්න ඕන, මගේ ස්වාමි පුරුෂයා මේ විදිහට ඉන්න ඕන. ඔබගේ හිසේ තියෙන කෙස් ගහක් ඔබට ඕන විදිහට තියාගන්න පුළුවන්. එහෙමනම් ඊට එහා අපිට කුමක්ද අපිට ඕන විදිහට තියාගන්න පුළුවන්. ඒ හැම කෙනාටම අදාළ සිතුවිලි රටාවක් තියෙනවා. එතකොට මෙතනදී කියනවා කෘතඥතාව දැක්වීමේ ආකල්පය කියලා. මේකත් ඉතාම වැදගත්. මේ ආකල්ප කියන එක. අපි කෙටියෙන් විග්‍රහ කරගන්න උත්සාහ කරන කුමක්ද මේ ආකල්ප කියන්නේ? ආකල්ප කියන්නේ අපි සිතන පතන විදිය. අනුව තමයි මේ ආකල්ප හැදෙන්නේ. අපි සිතන විදිය. ඒතර මේ සිතන විදිය ධනාත්මකද ඍණාත්මකද? අපිට ගැඹුරින් විශ්ලේෂණය කරලා බලන්න පුළුවන්. කුමක්ද ධන කියන්නේ කුමක්ද ඍණ කියන්නේ? ඔබ මේ මොහොතේ ඔබගේ සිතට එන සිතුවිල්ල ගැන සිතන්න. ඒ ඔස්සේ ඔබ සිතීමෙන්, ඒ වචනයට පෙරලීමෙන්, හෝ ඒ ක්‍රියාවට නැංවීමෙන් ඔබට සහ තවත් කෙනෙකුට එයින් පහසුවක් ඇති වෙනවා නම්, හොඳක් වෙනවා නම්, යහපතක් වෙනවා නම් ඒ ඔස්සේ සිතන්න, ඒ වචනයට පෙරලන්න, ඒ ක්‍රියාවට නංවන්න. අනේ එය ධනාත්මකයි. නමුත් බොහෝ වෙලාවට අපේ සිතට ඇති වෙන සිතුවිලි මෙහෙම නොවෙන්න පුළුවන්. කවුරු හරි අපිට කරපු වැරැද්දක් අපිට නිතර මතක් වෙන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවට මේ අපේ ආකල්ප කියන එක අපි ධනාත්මක කරගත යුතුයි. ඇයි අපි ධනාත්මක කරගත යුත්තේ? අපේ ජීවිතයේ ධනාත්මක කරගත යුතු නිසා. අපේ ජීවිතය ඍණාත්මක වෙනවා අපගේ ආකල්ප ඍණාත්මක වුණොත්. ඇයි එහෙම වෙන්නේ? මේ අපේ සිතුවිලි තමයි වචන වලට පරිවර්තනය වෙන්නේ. මේ වචන තමයි එතනින් එහාට ක්‍රියාවට නංවන්නේ. මේ ක්‍රියා නිසා තමයි දිගින් දිගටම එකම ක්‍රියාව කරගෙන යනකොට පුරුද්දක් බවට මේකපත් වෙනවා. මේ පුරුදු ගුලියක් කියලා කියන අපි මිනිස්සයා කියන්නේ. එතකොට මේ පුරුදු තමයි අපේ ජීවිතය බවට පත් වෙන්නේ. එතකොට මේ ජීවිතය තමයි අපේ දෛවය බවට පත් වෙන්නේ. ඩෙස්ටිනි එක බවට පත් වෙන්නේ. අපි මෙතනින් එහාට කොහෙටද යන්නේ කියන බවට පත් වෙන්නේ මේ පුරුදු තමයි. ඒතකොට පුරුදු කොහෙන්ද ආවේ? අපි කරන ක්‍රියාවලින්. ක්‍රියා කොහෙන්ද ආවේ? අපි කතා කරන වචන වලින්. වචන කොහෙන්ද ආවේ? අපි සිතන විදිය. ආපස්සට හොයාගෙන යන්න. හේතුව බලන්න, ආපස්සට බලන්න. ඇයි කියලා බලන්න. ඇයි මෙහෙම වුනේ? පොඩි වෙලාවක් අරගෙන කොලයක් අරගෙන පෑනක් අරගෙන ලියලා බලන්න. එතකොට ඔබටම තේරෙයි කොතනද වැරදුණු තැන කියලා. එතකොට මේ ආකල්ප අපි හොඳ කරගන්න අවශ්‍යයි කියන සිතුවිල්ල මුලින්ම ඇති කරගන්න. මේ ධනාත්මක සිතුවිලි කියලා දෙයක් තියෙනවා, ඍණාත්මක සිතුවිලි කියලා දෙයක් තියෙනවා. අපි මේ සිතුවිලි මට්ටමේදීම අපිට මේ ඉවත් කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඍණාත්මක සිතුවිල්ලක් ඔබේ සිතට එන ඕනම අවස්ථාවක තත්පර 5ක් ඇතුළත අපිට 5 seconds theory එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ ඍණාත්මක බව දැනගන්න පුළුවන්. 5 4 3 2 1 කියලා. ගැඹුරින් හුස්මක් අරගත්තා. මේ මොහොතට පැමිණුණා. මේ කවුරු හරි
අපිට කරපු වැරද්දක් අපිට සිහි වෙනවා. ඒ මොහොතේ ඒ කෙනා අපිට කරපු කවදාරි කරපු හොඳක් දකින්න පුළුවන් නම් ඒක මතක් කරගන්න. එහෙම නැත්නම් මේ එන සිතුවිල්ලට අපි ප්‍රතිවිරුද්ධ හොඳ යහපත් සිතුවිලි ඇති කරගන්න. උදාහරණයක් ඇරෙට අපිට ධනාත්මක ස්වයං කතනේ භාවිතා කරන්න පුළුවන්. මම නිරෝගී, මම සුවපත්, මම ධනවත්, මම තෘප්තිමත්. ඒක අපි කටපාඩම් කරලා තියාගත්තාම අපිට ඉබේම කියවෙනවා. එතකොට ඒ ඍණාත්මක සිතුවිලි වලට අපේ හිත තුළ ක්‍රියාත්මක වෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඇඟ රත් වෙනවා නම් මත් වෙනවා නම් අපිට මේ මොහොතේ මේ සිතුවිල්ල මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාව මතක් කරගන්න පුළුවන්. ඒ අපිට ඍණාත්මක සිතුවිල්ලක් ධනාත්මක සිතුවිල්ලකින් ආදේශ කරන්න පුළුවන්. මේ ඊටාම සාර්ථක ක්‍රමවේදය. ඒතර අපි යමු එම ආධ්‍යාත්මික ප්‍රතිපත්ති පහේ දෙවනි ප්‍රතිපත්තිය. අදට පමණක් මම කනස්සලු නොවෙමි. I will not worry for just for today. මම අදට පමණක් දුක් වෙන්නේ නැහැ. worry කරන්නේ නැහැ. කනස්සලු වෙන්නේ නැහැ. ඇයි අපි කනස්සලු වෙන්නේ? සමහර ලාවට මේ අතීතයේ ඉඳන් අපිට සිදුවෙච්ච සිද්ධියක් අපි ඔළුව තියාගෙන ඉන්නවා. කුණු ගොඩක් එකතු කරගෙන. කවුරු හරි කෙනෙක් කවදා හරි අපිට බැනපු සිද්ධියක්. කවුරු හරි කෙනෙක් අපිව අපහසුතාවයකට පත් කරපු සිද්ධියක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුඩා කල අම්මගෙන් වෙච්ච වැරද්දක් වෙන්න පුළුවන්, තාත්තගෙන් වෙච්ච වැරද්දක් වෙන්න පුළුවන්. එතන මෙතනදී අපිට පුළුවන් මේ 90 සංකල්පය භාවිත කරන්න. මේ එන සිතුවිල්ල ඔස්සේ සිටීමෙන් ඔබට මේ ඔස්සේ දුක් වීමෙන් ඔබට සිදුවෙන යහපතක් නැහැ කියලා දකින්න. මේ මොහොතට පැමිණෙන්න. 5 seconds theory එක තත්පර 5 සංකල්පය භාවිත කරන්න. පුළුවන් තත්පර 5 සංකල්පය හරහා මේ මොහොතට පැමිණෙන්න. මේ මොහොතට පැමිණිලා අපිට පුළුවන් 5 4 3 2 1 ගැඹුරින් හුස්මක් කරගත්තා. මේ මොහොතට පැමිණුණා. ඉන් අනතුරුව බලන්න කුමක්ද අප කළ යුත්තේ, කුමක්ද නොකළ යුත්තේ, කුමක්ද කියන තීරණය අරගන්න. තීරණය තියෙන ඔබගේ අතේ. 90 සංකල්පයේදී කියන දේ තමයි මේ ජීවිතයේ අපිට සිදුවෙන හැම සිද්ධියකදීම 10%ක් තියෙන අපේ පාලනයෙන් තොර. අපේ පාලනයෙන් තොර 10% දකින්න. ඉතිරි 10% 90% තියෙන්නේ අපේ පාලනේ. අපේ පාලනයේ තියෙන 90% අපි ඒට ක්‍රියාත්මක වෙන ආකාරය 90යි තීරණය වෙන්නේ. අපි කොහොමද ඒට ක්‍රියාත්මක වෙන්නේ? අපිට කවුරු හරි බැනපු සිද්ධියක් මතක් වෙනවා නම් දැන් ඒක වෙලා ඉවරයි. අපිට පුළුවන් ඒ කෙනාට යම්කිසි හේතුවක් නිසා එයා බයින්නේ නැත්තේ. එක්කෝ අපේ වැරද්දක් නැහැ කියලා හිතන්නේ. නමුත් එයාගේ සිතුවිලි රටාව, එයා හිතන පතන ආකාරය, එයාට අපි කවදාරි දවසක වැරද්දක් කරලා තියෙන්නත් පුළුවන්. අපිට ඒක එකපාරට සිහිපත් වෙන්නේ නැහැ. මොකද මේ මොහොත කියන දේ ආපස්සට ගිහිලා බැලුවොත් සමානවට තව අවුරුදු ගානකට කලින් ඊට කලින් ජීවිතයක හෝ අපි එයාට වැරද්දක් කරලා තියෙන්න පුළුවන්. ඒ ඔබ ඒක පිළිගන්නත් පුළුවන්, පිළි නොගන්නත් පුළුවන්. පිළිගත්තත් නොගත්තත් වැදගත් දේ කුමක්ද? මෙය දැන් ඔබ මේ පිළිබඳව කනස්සලු වෙනවා නම්, worry කරනවා නම් ඒකෙන් මොකක්ද ඇති වෙන ප්‍රතිඵලය? ඔබට හොදක් වෙනවද? නැහැ. ඔබගේ අනාගත ඉලක්කයට යන්න ඒක ප්‍රයෝජනයක් වෙනවද? නැහැ. මේ ඔස්සේ සිතමින් ඔබ රැකියාවක් කරන්නෙත් නැතුව යම්කිසි උපයීමක් කරන්නේ නැතුව අනුන්ට බැන මේ රට නිසා තමයි, මේ පක්ෂය නිසා තමයි, මේ අහවල් පුද්ගලයා නිසා තමයි මේක වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් මගේ ස්වාමි පුරුෂයා නිසා තමයි මට මේක කරන්න බැරි, මට භාර්යාව නිසා තමයි මම මේ දුකටපත් වෙන්නේ. එහෙම නැත්නම් මේ රටේ පාලකයෝ නිසා තමයි අපි දුකටපත් වෙන්නේ කියලා අපි හිත අනුන්ට ද්වේෂ කර ඉන්න පුළුවන්. ඉතින් මොකද්ද ඇති වෙන සෙතේ කියලා බලන්න. ඉතින් ඔබ මානසික ව්‍යාධියකට යනවා. ડિප්‍රෙෂන් තත්ත්වයකට යනවා. ඔබටත් ඒකෙන් ලොකු අපහසුයක් ඇති වෙනවා. විවිධ රෝගී තත්ත්වයන් මෙතනින් ඇති වෙනවා ඊට පස්සේ. සමහර වෙලාවට
ශාරීරික රෝගී තත්ත්වයන් පවා මේකට මේ හරහා ඇති වෙන්න පුළුවන්. ඔටෝ ඉම්යුන් ඩිසීසස් ඇති වෙන්න පුළුවන්. විවිධ ශාරීරික රෝගී තත්ත්වයන් මේක හේතු වෙන මේ කනස්සලු වීම, දුකෙන් සිටීම, පිළිකා වැනි රෝගී තත්ත්වයන් දක්වා මේ යන්න පුළුවන්. කරුණා කරලා මේ දුක් වෙන එක අදට පමණක් නවත්තලා බලන්න. අද මම දුක් වෙන්නේ නැහැ. අපි දුක් නොවි ඉන්න හේතු හොයාගන්න. ඒ වගේම දුක් වෙන හේතුවක් ආවොත් ඒ හේතුවට ආපහු ගිහිල්ලා බලන්න, ආපස්සට ගිහිල්ලා බලන්න. කවුරු හරි අපිට කවදාරි කියපු වචනයක් නිසා අපි දුක් වෙනවා නම් එතනට ගිහිල්ලා බලන්න මේ පුද්ගලයා ඔබ ඉදිරියේ ඉන්නවා කියලා හිතාගෙන යම්කිසි වෙලාවක රාත්‍රී නිදා ගන්න කලින් මගෙන් ඔබට වරදක් වුණා නම් සමාව වෙන්න. ඔබගෙන් මට වරදක් වුණා නම් ඔබට සමාව වෙන්න. ඔබ නිදුක් වෙන නිරෝගීව සුවපත් වෙනවා. මත් නිදුක් වෙනවා නිරෝගීව සුවපත් වෙනවා. එතන මේ ඔබ නිදහස් කරන්නේ ඔබගේම සිතේ තිබුණු අපහසුතාවය. විශාල ලොකු ගලක් ඔළුව උඩ තියාගෙන ඉන්නවනම් අපි මේක තියාගෙන ඉන්න පුළුවන්ද? බෑනේ. විනාඩියක් දෙකක් ඒ බල ප්‍රමාණය අනුව තියාගෙන ඉන්න පුළුවන් මේ ජීවිත කාලයක් රාත්‍රී නිදා ගන්නකොටත් උදේට අවදි වුණාම මේක එහෙම තියාගෙන ඉන්න බෑනේ. මේක තියාගෙන ඉන්න ඔබ මානසික ව්‍යාධි තත්ත්වයකට යනවා, ડિප්‍රෙෂන් ලෙවල් එකකට යනවා. ඒක නිසා මේ මොහොතේ තීරණය ගන්න මම අදට පමණක් වරි කරන්නේ නැහැ. දුකක් ඇති වෙනකොට මම බලනවා ආපස්සට ගිහිල්ලා ඒ කෙනාට සමාව දීලා සමාව අරගෙන ඒක ඉවත් කරගන්න. ඒතර ඊළඟ සංකල්පය තමයි අදට පමණක් මම තරහ නොගනිමි, කෝප නොවෙමි. Just for today I will not be hot tempered. තරහ ගන්නෙ නැහැ. කෝප වෙන්නේ නැහැ. එතනදීත් අපිට පුළුවන් තරහක් ඇති වෙනකොට සමහර අය කියන මේ ස්වාමි පුරුෂයා තමයි මාව තරහ ගස්සන්නේ. මේ දරුවෝ තමයි මාව තරහ ගස්සන්නේ. ඇයි? අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් මා කියන විදිහට ඉන්න ඕන. මම කියන විදිහට ඉන්න ඕන. එතනදී අපි එහෙම බලාපොරොත්තු වෙන්න ඒ බලාපොරොත්තු එහෙම ඉෂ්ට වෙන්නේ නැහැ. මොකද තමාගේ හිස කේස් ගසක්වත් තමාට ඕන විදිහට පවතින්නේ නැත්නම් අනිත් අය අපි අවශ්‍ය විදිහට ඉඳී. ඒක වෙන්නේ නැහැ. බලාපොරොත්තු වෙන තරමට ඒක සිතුවිලි වෙනස් කරගන්න අපි උත්සාහ ගමු. අපිට පුළුවන් නම් දරුවෙක් ඇවිල්ලා අපිව කෝප ගන්නවනවා නම් ඒ දරුවා අවධානය ඉල්ලන්නේ. දරුවට අවධානය දෙන්න. භාර්යාවගේ කෑමකට ලුණු වැඩි නම් ඉතින් ඒකට අපි රණ්ඩු කරලා වැඩක් තියනවද? ඒක වෙනත් වෙලාවක පොඩ්ඩක් කියන්න පුළුවන්. අක් පොඩ්ඩක් ලුණු ටිකක් අඩුවෙන් දාමු කියලා. ඒ කැම ටික උයලා දෙන එකම කොච්චර දෙයක්ද? ඒ වගේ හොඳ පැත්ත බලන්න. අදට පමණක් මම කේන්ති ගන්නෙ නෑ කියන ආකල්පය ඇති කරගන්න. එතකොට අපිට පුළුවන් මේක අදට පමණක් හැමදෑම කරන්න. Just for today. හැමදෑම අදට පමණ. මේක අපිට මේ ප්‍රතිපත්ති ටික ලියලා එල්ලන්න පුළුවන් කාමරේ පේන්න. ඔබ සේවා කරන ආයතනය ඔබට ලියලා තියාගන්න පුළුවන්. ඒතකොට මේ හතරවෙනි ප්‍රතිපත්තිය තමයි අදට පමණක් මම මගේ කාර්යය අවංකවම කරමි. I will do my duties honestly just for today. අදට පමණක් මම මගේ කාර්යය අවංකවම කරමි. ඔබ සේවා කරන ආයතනයේ ඔබ සේවය කරනකොට අනිත් අයට ඒ අවංකවම කරනවා. අනවශ්‍ය විදියට ඒ සේවය දෙන්න අනවශ්‍ය මුදලක් අය කරන්නේ නැහැ. අවංකවම කරනවා. වැටුපක් ඔබට ලැබෙනවා නම් ආයතනයෙන් ඒ වැටුපට වඩා සේවාවක් ඔබ දෙනවා. එහෙම නොකරොත් මොකද වෙන්නේ? ඔබ ඒ ආයතනයේ ණයකරුවෙක් වෙනවා. මේ ණය කියන එක මුදල් පමණක් නෙමෙයි. ණය කියන එක අපේ සිතිවිලි වලින් අපි ඇති කරගන්න. අපි කරන කියන දේවල් හරහා අපි ණය වෙනවා. අපි කරන දේ බලපෑමක් තියෙනවා. එතකොට මේ කරන දේ හරහා අපි විශ්වයට නිකුත් කරනවා
අපි සිතන සිතුවිලි හරහා අපි විශ්වයට නිකුත් කරනවා කිරණ ශක්තිය. ඒ කිරණ ශක්තිය ඔබට හෝ තව කෙනෙකුට හොඳ දෙයක් නම් හිතන්නේ හොඳ යහපත් සුදු කිරණ ශක්තිය. අප වචන කතා කරනකොට ඔබට හෝ තව කෙනෙකුට හොඳ වචනයක් නම් එයින් ඔබ නිකුත් කරන්නේ සුදු කිරණ ශක්තිය. අප ක්‍රියාත්මක කරන්නේ ඔබට හෝ තව කෙනෙකුට හොඳ ක්‍රියාවක් නම් සුදු කිරණ ශක්තියක් අපි විශ්වයට නිකුත් කරන්නේ. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්ත. අපි බොහෝ වෙලාවට කරන්නේ ඔබට හෝ තව කෙනෙකුට සුදුසු නොවන අයහපත් වූ සිතුවිලි නම් පහසුතාවයට පත් වෙන සිතුවිලි නම් ඔබ විශ්වයට නිකුත් කරන්නේ කළු කිරණ ශක්තිය. මේක කිරිලියන් කියන කැමරාවකින් බලන්න පුළුවන්. බැලුවම පේනවා. ඒ අණුව තමයි ඔබගේ ඕරා එකේ කලර් එක සිලෙක්ට් වෙන්නේ. ඔබගේ ශරීරය වටා තියෙන ඕරා එකක්. රශ්මි ධාරාවක. ඒ රශ්මි ධාරාව ඔබගේ නිකුත් වෙන කිරණ නිතරම කළු පැහැති කිරණ නම් රශ්මි ධාරාව කළු පැහැති විය හැකි. එහෙම නැත්නම් තද පැහැති විය හැකි. යම් යම් වර්ණ වලින් කියවෙනවා යම් යම් කරුණු. එතකොට අපිට පුළුවන් අදට පමණක් මම අවංකවම ක්‍රියා කරමි කියන තීරණයට එන්න. හෙට දිනේත් අදට පමණක් ඒ දේ කරගෙන යන්න. එතකොට මේ අවංක වෙනවා කියන්නේ honesty. අපි අවංක වෙනවා කියන්නේ අපි සමාජලාවට අපිට අවශ්‍ය විදිහටම දේවල් සිද්ධ වෙන්නේ නැති වෙන්න පුළුවන්. අපේ පාලනයෙන් තොර දේවල් බලන්න අනුදාය සංකල්පය භාවිතා කරන්න. ඔබගේ පාලනයෙන් තොර 10% දකින්න. ඉතිරි 90% ඔබ පාලනයේ තියාගන්න. ඊළඟ අවසාන ක්‍රමවේදය තමයි අවසාන සංකල්පය තමයි ජීවත් වන හැම ජීවියෙකුටම මම අදට පමණක් ආදරය කරමි, ගෞරව කරමි. අදට පමණක් මම හැම ජීවියෙකුටම ගෞරව කරනවා, ආදරය කරනවා. I will love all the beings just for today. අදට පමණක් මම ගෞරව කරනවා. ඒ කියන්නේ ඔබ ඉදිරියට එන කෙනා ඔබගේ සේවයක් ගන්න එන කෙනාට මහත්මයා කුමක්ද වෙන්න ඕනේ කියලා අහන්න. අපිට කරන්න පුළුවන් දේ කුමක්ද කියලා බලන්න. හැමදේම කරන්න බැරි වෙයි. කරන්න පුළුවන් සීමාව ඇතුළත උදව්වක් කරන්න. බැරි නම් ඒ බැරි වෙන්න හේතුව පහදලා දෙන්න. ඒකට කළ හැකි වෙනත් ක්‍රමවේද තියනවාද කියලා බලන්න. එතකොට මේක ඊටාම පහසුවක් ඇති වෙනවා. මේක දිගින් දිගටම කරගෙන යනකොට මේ සංකල්පය හරහා අපිට පුළුවන් අපේ සිතුවිලි අපේ ආකල්ප වෙනස් කරගන්න. සිතුවිලි වෙනස් වෙනකොට අපි සිතන පතන විදිය වෙනස් වෙනකොට ආකල්පය වෙනස් වෙනවා. ඇටිටියුඩ් එක වෙනස් වෙනවා. මේ ඇටිටියුඩ් එක තමයි වැදගත්ම වෙන්නේ. අද දවසේ මිනිසුන් රැකියාවට අරගන්නේ මේ ආකල්ප බලලා. කොච්චර සුදුසුකම් තිබුණත් වැඩක් නැහැ. එයාගේ ආකල්ප හොඳ නැත්තම්. හෙට දිනේ මේ සියලු දෙනාටම හොඳ ආකල්ප ඇති කරගන්න මේ පිටුවහලක් වෙයි කියලා මම හිතනවා. අදට මෙතකින් අපි සමුගන්නවා. ස්තුතියි සියලු දෙනාටම සුබ දවසක්.